ආයුබෝවන් දුවේ පුතේ අදත් එහෙමනම් අපි ඔබ හමුවට ආවා දේශපාලන විද්‍යාව විෂයට අදාළ පළමු පුනරීක්ෂණ පාඩම අරගෙන තමයි අද අපි ඔබේ නිවසට ආවේ. ඉතින් අද බලාපොරොත්තු වෙනවා 13 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් ඒකකයකට අදාළ පුනරීක්ෂණ අභ්‍යාස ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා පැහැදිලිවම ඔබේ විභාගයට අදාළ පාඩම් ඒකක 15ක් තියෙනවා. මේ පාඩම් ඒකක 15 තුල ඔබට ඊටාම වැදගත් පාඩම් ඒකක සම්බන්ධයෙන් තමයි අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව තමයි දුවපතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබට මෙතනදී අපි මූලික වශයෙන් ඔබට අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔබේ විභාග ප්‍රශ්න පත්‍රය තුල ඔබ පැහැදිලිවම දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ ඔබට ප්‍රශ්න වර්ග 3ක් ඒමට නියමිතයි. ඒ තමයි බහුවර්ණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න ඔබට විභාගය තුල ඔබෙන් විමසනවා. එතෙන්දී ඔබ මේ ප්‍රශ්න වර්ගයන්ට ඉතාම සාර්ථකව අති සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය කරන අත්වල තමයි අද දවසේ සිට අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මේ පාඩම් ඒකකයට අදාළව රචනා ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම බලාපොරොත්තු වෙනවා බහුවර්ණ ඒ වගේම කෙටි ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ප්‍රශ්න වර්ග කිහිපය තුල ඔබ ටිකක් ඔබට ලකුණු ලබා ගැනීමේ ටිකක් අපහසු දුෂ්කර ප්‍රශ්න වර්ගයක් තමයි මේ රචනා වර්ගයේ ප්‍රශ්න. ඒතර මේ රචනා වර්ගයේ ප්‍රශ්න පිළිබඳව ඔබ අවධානය යොමු කරද්දී ඊටාම වැදගත් කාරණා කිහිපයක් මම මෙතෙන්දී මූලික වශයෙන් ඔබට ප්‍රශ්නයට ප්‍රවේශ වෙන්න කලින් අවධානය යොමු කරන්න කැමතියි. ඒ තමයි රචනා වර්ගයේ ප්‍රශ්නවලට ඔබ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න නම් ඊටාම් පැහැදිලිව ඒ ප්‍රශ්න වලට ඔබ පිළිතුරු ලිවීමේදී ඔබට ලකුණු ප්‍රදානය කරන ආකාරය පිළිබඳව යම්කිසි අවබෝධයක් ඔබ තුල පැවතිය යුතුයි. ඒ තමයි අප දැකලා තියෙනවා ගොඩාක් ප්‍රශ්න පත්‍ර බලද්දී ගොඩාක් දරුවන් රචනා ප්‍රශ්න වලට උත්තර ලිවීමේදී මේ අපි අද සඳහන් කරන මේ ආකෘතිය සමහරක් වෙලාවට නැතිද කියලා අපිට හිතෙනවා. ඒ නිසා ඔබට වැඩි ලකුණු සංඛ්‍යාවකට යන්න නම් ඔබ අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයකට උත්තර ලිවීමේදී ප්‍රශ්නයට අදාළව ඔබ ඊටාම සාර්ථක ප්‍රවේශයක් ලබා ගත යුතුයි. මොකද දුවිපතේ ඔබ ඊටාම සාර්ථක ප්‍රවේශයක් ආරම්භයේම ලබා ගන්න ඕනේ. ඒකට අපි ලකුණු ප්‍රදානයක් කරනවා. සාමාන්‍යයෙන් ලකුණු 3ක ආසන්න එහා ආසන්න මේ ලකුණු 20 ප්‍රශ්නයකදී එවැනි ලකුණු ප්‍රදානයක් කරන්නට පුළුවන් බොහෝ අවස්ථාවලදී. ඒ වගේම තමයි ප්‍රශ්නයේ තියෙන අන්තර්ගතය. අන්තර්ගතය පිළිබඳ ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. දෙපොතේ දේශපාලන විද්‍යාවේ ගොඩක් වෙලාවට ඔබට උත්තර ලියන්න තියෙන්නේ ඉතාම විස්තරාත්මක හා තර්කානුකූල ප්‍රශ්න තමයි ඔබට උත්තර ලියන්න තියෙන්නේ. එතනදී ඔබ මේ අන්තර්ගතය ඉතාම සාර්ථකව සැලසුම් කරගත යුතුයි. සාමාන්‍යයෙන් අපි අන්තර්ගතයට පිළිතුරු ලිවීමේදී ඊටාම පැහැදිලිව පිළිතුර සංවිධානාත්මකව සකස් කරගත්තොත් ඔබට ඊටාම සාර්ථක උත්තරයක් මුල සිටම අවසානය දක්වා ලියන්නට පුළුවන්. ඒ නිසා අන්තර්ගතයෙන් අහන්නේ ප්‍රශ්නෙන් අන්තර්ගතයේ අහන කාරණාව පිළිබඳව සුවිශේෂී අවධානයක් ඔබ යොමු කළ යුතුයි. සමහර වෙලාවට දුවේපිටේ මේ වගේ කාරණා තියෙන බල සමහරට ප්‍රශ්නයේ ඇතුළත කොටස් දෙකක් තියෙන්නට පුළුවන්. ප්‍රශ්නයේ ඇතුළත ඒ කියන්නේ ඔබෙන් අහන ප්‍රශ්නය කොටස් දෙකකින් අහන්න පුළුවන්. එවැනි තැනේදී අන්තර්ගතය පැහැදිලිවම කොටස් දෙකකින් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා එතනදී ලකුණු ප්‍රදානය කිරීමත් කොටස් දෙකකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බොහොම සැලකිලිමත් වෙන්න ඔබේ මේ පිළිතුරේ අන්තර්ගතයට අදාළ වන්නා වූ කරුණු කාරණා ඒවා ඊටාම සැලසුම් සහගතව සකස් කරගත්තොත් මා හිතන්නේ ඔබට ඊටාම පැහැදිලි පිළිතුරක් ලියා ගන්න පුළුවන් කියන කාරණාව මෙතෙන්දී සඳහන් කරන්න ඕනේ. ඒත් එක්කම තමයි දුවපතේ මේ නිගමනය. සාමාන්‍ය රචනා ප්‍රශ්නයක අනිවාර්යෙන් ඔබ ඊටාම අතිසාර්ථක නිගමනයක් වෙනම ලියා දැක්විය යුතුයි. ඒ සඳහා ලකුණු ප්‍රදානය කිරීමක් වෙනම සිදු වෙනවා. ඒ අනුව නිගමනය පැහැදිලිවම ඔබ සනාත කරන ලද පිළිතුරට අදාළ. ඔබ සනාත කරන ලද එක්ක තර්කානුකූලව එහෙම නැත්නම් විස්තරාත්මකව සාරාංශගත නිගමනයක් හෝ තර්කානුකූල නිගමනයක් ඔබ අනිවාර්යෙන් සැපිය යුතුයි. එතකොට මේ ප්‍රශ්නයට අදාළ නිගමනයටත්
අප වෙනම ලකුණු ප්‍රදානය කිරීමක් බොහොම පැහැදිලිව සිදු වෙනවා. මේ අනුව තමයි පුතේ ඊටාම පැහැදිලිව රචනා වර්ගයේ ප්‍රශ්නවලට ඔබ ඊටාම සාර්ථකව පිළිතුරු සැපිය යුත්තේ. දැන් මෙතනදී ඔබට පැහැදිලිව ඔබ දන්නවනේ ප්‍රශ්න පත්‍රය පැය 3යි. පැය 3ක් සහ අතිරේක මිනිත්තු 10ක කාලයක් ඔබට ලැබෙනවා. එතකොට පැය අතිරේක මිනිත්තු 10ක කාලය ඔබට හිමි වෙන්නේ ප්‍රශ්න පත්‍රය ඊටාම හොඳින් කියවා අවබෝධ කර ගැනීම සඳහා. එතකොට සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයේ පැය 3යි. එතකොට පැය 3ක කාලය ඔබ ලිවීම සඳහා මිඩං කරනවා. එතකොට ප්‍රශ්න කීයකට ඔබ අනිවාර්යෙන් උත්තර ලිවිය යුතුයි? ප්‍රශ්න 5කට ඔබ අනිවාර්යෙන් ලියන්න ඕනේ. එතෙන්දී ඔබ අනිවාර්ය ප්‍රශ්න තෝරා ගැනීම පිළිබඳවත් ඔබට පැහැදිලි අවබෝධයක ඉන්න ඕනේ. පළවෙනි කොටසෙන් ඔබ අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් තෝරාගත යුතුයි. දෙවෙනි කොටසෙන් ඔබ අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් තෝරාගත යුතුයි. තුන්වෙනි කොටසෙන් ඔබ අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් තෝරාගත යුතුයි. මේ කොටස් තුනෙන්ම ඔබ කැමති කොටසකින් අවසාන ප්‍රශ්නය ඔබට තෝරාගත හැකියි. මේ අනුව ඔබ ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. එතකොට දුවේ පුතේ මෙතන ප්‍රශ්නේ තියෙනවා. ඒ සඳහා ඔබ මිඩංගු කරන කාලය. මේක ඉතාම පැහැදිලි කාරණාවක්. දැන් පැය 3 කියන්නේ මිනිත්තු 180ක කාලයක්නේ. එතකොට සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයකට ඔබ මිඩංගු කරන්න ඕනේ කාලය මිනිත්තු 36යි. මිනිත්තු 36ක කාලය තුල ඔබ එක ප්‍රශ්නයක් අනිවාර්යෙන් ලියා අවසන් කළ යුතුයි. එතකොට සමහරලාට ප්‍රශ්නය කොටස් දෙකකින් ඇහුවොත් අනිවාර්යෙන් ඔබ මිනිත්තු 18ක් තුල අනිවාර්යෙන් ඒ එක කොටසක් අවසන් කළ යුතුයි. දැන් මේ කාලකලමනාකරණය නොමැතිව අපි දැකලා තියෙනවා අපේ දරුවන් සමහර වෙලාවට පළමු දෙවන ප්‍රශ්න වලට හොඳට උත්තර ලියලා අවසාන ප්‍රශ්න වෙනකොට එයාලට කාල වේලාව ප්‍රමාණවත් නැහැ පිළිතුරු ලියන්න. ඒ නිසා මේ කාල වේලාව ඔබ කොයිතරම් දැනගෙන හිටියත් සමහරලාට පළවෙනියෙන් ඔබ තෝරාගන්නේ ඔබ ඉතාමත් සාර්ථකව ලියන්න පුළුවන් ප්‍රශ්නය වෙන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ ඔබ පළවෙනි ප්‍රශ්නයට ඔබ අසීමිත ලෙස පිළිතුරු ලිව්වා කියලා ඔබට වැඩි ලකුණු ප්‍රදානයක් හම්බෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රශ්නෙටත් හිමි වෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 20ම තමයි. එතකොට සමහරලාට ඔබේ අවසාන ප්‍රශ්නය දුර්වල වුණොත් ඔබට ලකුණු නැති වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න කාල වේලාව හරියට කළමනාකරණය කළා මිනිත්තු 36ක කාලය තුල ඔබේ ප්‍රශ්න 5 සැලසුම් කරගන්න ඔබ අනිවාර්යෙන් විභාගයට අදාළ පුහුණුවීම් කටයුතු වල නිරත වන්න. මෙන්න මේ මතක් කිරීම අපි අද දවසේ පුනරීක්ෂණ අභ්‍යාස ආරම්භ කරන මොහොතේම ඔබට දැනුවත් කිරීමට කැමැතියි. හොඳයි එහෙමනම් අපි අවධානය යොමු කරමු අද දවසේ අපි පුනරීක්ෂණ අභ්‍යාස හා සම්බන්ධ පාඩම් මේකකයේ පිළිබඳව දුවපතේ අපි අවධානය යොමු කරමු. ඒ අනුව අපි රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ මෙන්න මේ නිපුණතා මට්ටම් නිපුණතාවය ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි රාජ්‍ය ප්‍රතිපත්ති දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් කියන කාරණාව ඔබට අවබෝධ කරගන්න අවශ්‍ය වෙන නිපුණතාවය ලෙස ඒ වගේම නිපුණතා මට්ටම විදිහට රාජ්‍ය ප්‍රතිපත්ති දේශපාලනය හා රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ කරන ක්‍රියාවලිය පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නිපුණතා මට්ටම් පිළිබඳව අපේ සිද්ධාන්තමය පාඩම් එකකේ තුල ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ අපි ප්‍රශ්නයක් ආකාරයෙන් සාකච්ඡා කරමු දුවේ පුතේ. කොහොමද අපි මේ ප්‍රශ්නයට නිවැරදි උත්තරයක් ලියන්නේ කියන කාරණාව. හොඳයි. ඔබට පැහැදිලිව ප්‍රදර්ශනය වෙනවා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය චක්‍රීය ක්‍රියාවලියකි සාකච්ඡා කරන්න. දැන් මෙවැනි ආකාරයේ ප්‍රශ්න ඔබට විභාගයට එන්නට පුළුවන්. එතකොට මෙවැනි ප්‍රශ්නයට අර මුලින් මම සඳහන් කළ ආකාරයට ඔබ ඊටාම අතිසාර්ථක ප්‍රවේශයක් ලබා ගන්න ඕනේ. එතකොට ඔබ ප්‍රශ්නය දුටු විගසම එක පාටම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. ඔබ පැහැදිලිව දැන් ඔබේ ඔළුවේ තියෙනවා මේකට ඔබ ලියන්න ඕනේ පිළිතුර කොටස් 3යි. ඔබ ලියන්න ඕනේ පිළිතුර කොටස් 3යි. මොකද්ද කොටස් 3? ප්‍රශ්නයට අදාළ ප්‍රවේශයක් තිබිය යුතුයි. ඒ වගේම අන්තර්ගත කාරණා මේ පිළිතුරට අන්තර්ගතව ඔබ තර්කානුකූලව පෙන්වා දෙන්න ඕනේ කාරණා වෙන කොටසක් විදිහට දෙවෙනි කොටස විදිහට අපි නම් කරනවා. තුන්වෙනි කොටස තමයි ඔබේ මේ ප්‍රශ්නෙට දාලා නිගමනය. ඒ අනුව අපි බලමු දුවේ පුතේ කොහොමද මේ අදාළ ප්‍රශ්නය ඔබ කොහොමද ගොඩනගා ගත යුත්තේ කියන කාරණාව අපි බලමු. දැන් ඔබට පේනවා ප්‍රවේශය. මේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ චක්‍රීය ක්‍රියාවලියක් කියන කාරණාව තර්කානුකූලව සනාථ කරන්න මේ යන ප්‍රශ්නේදී ඔබට පැහැදිලිව මේ ආකාරයේ සාර්ථක ප්‍රවේශයක් ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. දැන් ඒ නිසා මේ ප්‍රශ්නයකට ප්‍රවේශය තමයි ප්‍රශ්නය සඳහා වැඩි ලකුණු ලබා ගැනීම සඳහා
මේ ඊටාම හොඳ දායකත්වයක් ලබා දෙන කොටස. ඒ නිසා ඔබට පැහැදිලිව පේනවා ආණ්ඩු කරන ක්‍රියාවලිය තුළ මම ප්‍රවේශය පිළිබඳ ඔබට පැහැදිලි කිරීමක් කරන්නම්. ආණ්ඩු කරන ක්‍රියාවලිය තුළ ජනතාවට අතිශයින්ම වැදගත් සංකීර්ණ ක්‍රියාවලියක් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියයි. බලන්න මම මෙතෙන්දී ප්‍රවේශයේ විදියට අරන් තියෙනවා මේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳවම අදහසක් තමයි මේකේ ප්‍රවේශයේ විදියට අරන් තියෙන්නේ. ඉතින් ඔබට මේ ප්‍රවේශයම සඳහන් කරගන්න අවශ්‍ය නැහැ. ඔබටත් පුළුවන් මේ ආකාරයෙන් ප්‍රවේශයක් ආරම්භයේ විදිහේ ආරම්භය ලබා ගන්න. ඒත් එකම කියනවා මෙය හුදෙක් අවසානයක් නොමැති දේශපාලන ක්‍රියාවලියක් වන අතර ආණ්ඩු කරන ක්‍රියාවලියේ නිමවුම ලෙස හඳුනාගත හැකිය. දල වශයෙන් මේ ප්‍රවේශය ඇතුළේ අපි කියන්න උත්සාහ කරනවා මේ රාජ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ සම්පාදන චක්‍රීය ක්‍රියාවලියක් කියන අදහස දල වශයෙන් ප්‍රවේශය තුළ කියන්න උත්සාහ කරනවා. ඉතින් ඔබට පැහැදිලිව අවබෝධ වෙන්න ඕනේ. මේ හේතුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය චක්‍රීය ක්‍රියාවලියක් ලෙස නූතන විචාරකයෝ හඳුන්වනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රස්තුතයේ සනාථ කරන්නේ මොකද්ද? රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක් තියෙනවා ඕනෑම පාලන තන්ත්‍රයක ආණ්ඩු කරන ක්‍රියාවලියේ එක කාර්යයක් විදිහට. දැන් අපි දන්නවනේ නූතන ආණ්ඩුවක ආණ්ඩු කරන ක්‍රියාවලියක් තියෙනවා. ආණ්ඩු කරන කාර්යාවලියක් තියෙනවා. ඒ කාර්යාවලියේ එක ප්‍රධානම දෙයක් තමයි මොකද්ද? ප්‍රතිපත්ති සම්පාදනය. එතකොට අපි මෙතෙන්දී කියන්න උත්සාහ කරනවා ඔන්න ඔය ආණ්ඩු කරන ක්‍රියාවලිය තුල ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය චක්‍රීය ක්‍රියාවලියක් කියලා. එතකොට ප්‍රවේශය ඇතුලේ අපි උත්සාහ කරනවා මේක නූතන විචාරකයෝ පෙන්වා දෙනවා පැහැදිලිවම චක්‍රීය ක්‍රියාවලියක් කියලා. එය සාමාන්‍ය දේශපාලනය තුල හඳුන්වනවා. සාමාන්‍යයෙන් අපි එදිනෙදා කතා බහ තුලත් මේක කියනවා දැවෙන අඟුරු ලෙසින් හඳුන්වා ඇත්තේ මෙම අවසානයක් නොමැති ක්‍රියාවලිය හේතුවෙන් කියලා. දැන් මෙවැනි වචන භාවිතා කිරීම සම්බන්ධයෙන් හොඳ ප්‍රත්‍යක්ෂ භාවයක් ඇති වෙනවා. පිළිතුර ඊටාම හොඳ පැහැදිලි වීමක් සිදු වෙනවා. දැන් දැවෙන අඟුරු කිව්වමත් අපි දන්නවා අවසානයක් නොමැති අවස්ථාවක් කියලා. එතකොට ප්‍රතිපත්ති කියන්නේත් එවැනිම ක්‍රියාවලියක් කියන එක අපි పూర్වයේදීම ඊටාම පැහැදිලිව අවබෝධයක් ලබා දෙනවා මෙතනදී. මෙහිදී කෙසේ වෙතත් මම මෙහිදී සාකච්ඡා කරනවා දැන් එනවා ප්‍රතිපත්ති පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දුන්නා. ප්‍රතිපත්ති චක්‍රීය ක්‍රියාවලියක් කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ලබා දුන්නා. දැන් මට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ චක්‍රීය ක්‍රියාවලිය පිළිබඳවනේ. ඉතින් මම මේ ප්‍රවේශය තුලේ සනාථ කළා පෙන්වන්න ඕනේ කාරණාව තමයි මේ ප්‍රවේශය මම ඊළඟට කියන්නේ මොකද්ද? මම මෙතෙන්දී සාකච්ඡා කරනවා ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා පෙන්වා දෙන්න නැතුව චක්‍රීය ක්‍රියාවලිය කියන එක සාකච්ඡා කරන්න බෑ දුවේ පුතේ. ඒ නිසා අපි මූලික වශයෙන් දල වශයෙන් අවබෝධයක් දෙන්න ඕනේ මොකද්ද? ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා. ඒ අවබෝධය දුන්නට පස්සේ අපි සම්පාදනය කිරීමේ චක්‍රීය ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ පිළිබඳ පහත ආකාරයට සාකච්ඡා කරන්න පුළුවන් කියලා ඔන්න ඔබ ඊටාම ලස්සනට ප්‍රවේශයක් ලියලා අවසන් කරනවා. මේ සඳහා ඔබට ලකුණු ප්‍රදානයක් අනිවාර්යෙන් සිදු වෙනවා. ඔබ මෙතෙක් මේ ආකාරයෙන් පිළිතුරු ලිව්වේ නැත්නම් ඔන්න ඔබ මේ ආකාරයට විභාගයට පුරුදු පුහුණු වෙන්න අනිවාර්යෙන් රචනා ප්‍රශ්න වලට උත්තර ලියලා වැඩි ලකුණු ලබා ගන්න නම් අනිවාර්යෙන් මේ ප්‍රවේශය ඔබෙන් අනිවාර්යෙන් ලියවිය යුතුයි. හොඳයි. මම හිතන්නේ ඔබට ප්‍රවේශය පිළිබඳ අවබෝධයක් ලැබුණා. අපි මේට අදාළ සිද්ධාන්තමය කරුණු එක්ක කොහොමද රචනා ප්‍රශ්න ලියන්නේ කියලා ඊළඟට සාකච්ඡා කරමු. හරි. මම කිව්වා දැන් දෙවෙනි මේ පිළිතුරක් ලියනකොට ඔබ දෙවනුව සහ වැදගත්ම අවධානය යොමු කරන්න ඕනේ කොටස තමයි දුවේ පුතේ මොකද්ද? අන්තර්ගතය. පිළිතුරේ අන්තර්ගතයේ විදිහට මොනවාද මම මේ පිළිතුරට එකතු කරන්නේ. ඒ නිසා මතක තියාගන්න ප්‍රශ්නයක් කියන්නේ එක්ක විස්තරාත්මක කාරණාවක් එහෙම නැත්නම් තර්කානුකූල කාරණාවක්. එතකොට මේ විස්තරාත්මක කාරණාවට අදාළව නම් විස්තරාත්මක කරුණු දැක්වීමක් වෙන්න ඕනේ. තර්කානුකූල කාරණාවක් තර්කානුකූලව කරුණු දැක්වීමක් වෙන්න ඕනේ. මෙන්න මේ කාරණාව මතයි ඔබ අන්තර්ගතය ගොඩනගාගත යුත්තේ. ඒ අනුව දැන් මෙතන පැහැදිලිව අපිට ඔප්පු කරන්න තියෙන කාරණාවක් තියෙනවා. මොකද්ද? තර්කානුකූල ස්වභාවයක් තියෙනවා මේකේ. මොකද්ද? අපි රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය කියන එක චක්‍රීය ක්‍රියාවලියක් කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඉතින් මෙතන අනිවාර්යෙන් අපිට තියෙනවා පොඩි තර්කයකුත් මේක ඇතුලේ තියෙනවා. පොඩි විස්තරාත්මක කාරණා ටිකකුත් මේක ඇතුලේ තියෙනවා. එතකොට අපි මෙතනදී අදාළ කරගන්න අවශ්‍ය වෙනවා
අපි හිතන්න මේ පිළිතුර ලියන්නේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට පැහැදිලි කරන ආකාරයට තමයි මේ පිළිතුර ඔබ පැහැදිලි කරන්න කියලා. ඒ නිසා දැන් ඔබ හිතන්න පුළුවන් රාජ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? ඒක කොහොමත් මේක බලන පිළිතුර බලන කෙනා මේක දන්නවනේ. ඒ නිසා මම මේක සඳහන් කරන්න අවශ්‍ය නැහැනි කියලා. එහෙම හිතන්න එපා දුවේ පුතේ. ඔබ අනිවාර්යෙන් ඔබට දෙන්න පුළුවන් අති සාර්ථකම පිළිතුර ඔබ අනිවාර්යෙන් ලියන්න ඕන. එතනදී ඊටාම සරල මට්ටමේ ඉඳලා මේකේ ඊටාම ගැඹුරු මට්ටමට අරන් යන්න හැකියාවක් තියෙන්න ඕනේ පිළිතුරක් තුල. මෙතෙන්දි මම සරල මට්ටම කියලා කිව්වේ දැන් මෙතෙන්දි අනිවාර්යෙන් ඔබ ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියලා දල මතක් කිරීමක් හැඳින්වීමක් කරලා තමයි ඔබ මේක චක්‍රීය ක්‍රියාවලියක් කියලා ඔප්පු කළා සනාථ කළා පෙන්වන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔන්න මත තියාගන්න මුලින්ම තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්තියක් යන්නේ අදහස් කරන්නේ කුමක්ද කියන කාරණාව. දෙවනුව දැන් මේක අපි සරලව අර්ථකථනය කළාම මේ දාර්ශනිකයෝ කොහොමද මේක අර්ථකථනය කළේ කියලා පෙන්වා දෙන්න ඕනි. තුන්වනුව ඔබ මේක චක්‍රීය ක්‍රියාවලියක් කියලා සනාථ කරලා පෙන්වන්න ඕනේ. එතකොට එහෙම පෙන්වා දීමේදී මෙන්න මේ කාරණා පැහැදිලිවම අදාළ කරගන්න වෙනවා චක්‍රීය ක්‍රියාවලියක් කියලා අපි සනාථ කරලා පෙන්වන්න නම් දුවේ පුතේ මෙන්න මේ චක්‍රීය ක්‍රියාවලියට අදාළ වන්නා වූ පියවර පිළිබඳව ඔබ අනිවාර්යෙන් ඉතාම සාර්ථකව පැහැදිලි කරන්න ඕනේ. දැන් මෙතෙන්දි මම සඳහන් කරන කාරණාවක් තියෙනවා. ඒ තමයි දුවේ පුතේ. දැන් මේකේ ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රස්තුතය ප්‍රධාන තර්කය මොකක්ද? චක්‍රීය ක්‍රියාවලියක්නේ. ඒ නිසා ඔබ මේ මුලින් සඳහන් කර කාරණාවට ලොකුවට විස්තර කරන්න යන්න එපා. දැන් එහෙම විස්තර වුණ සමහරලාට අපි දැකලා තිනවා සමහර දරුවන් මේ ප්‍රශ්නයට අදාළ කොටස නෙමෙයි ලොකුවට විස්තර කරන්නේ. ප්‍රශ්නයට අදාළ නොවන කොටස් මහා විශාල විස්තර කළ දෙනවා. දැන් මම මෙතන 1 2 කියලා ඉලක්කම් දෙකක් දාලා තිබ්බා කියලා පිළිතුරේ ප්‍රධාන අවධානයක් 1 2 කියන කොටසට නැහැ. මෙතනදි මම අදාළ කරගත්තේ මේ ගැන අවබෝධයක් නොමැතිව චක්‍රීය ක්‍රියාවලියක් කියන එක අවබෝධ කරන්න බැරි නිසා. හරි. ඒ නිසා මෙන්න චක්‍රීය ක්‍රියාවලියට අදාළ පිළිතුරේ ප්‍රධාන අවධානය ලබා ගන්න කොටස මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එහි චක්‍රීය ක්‍රියාවලිය දාල පියවර ටික තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. අපි මෙතන සඳහන් නොකර ඉදිරියේදී අපි සාකච්ඡා කරන නිසා ඉදිරියට යමු. හරි. දැන් එහෙනම් පිළිතුරේ ඔබ මං හිතනවා අපි සමග පෑනක් සහ කොලයක් එක්ක සම්බන්ධ වෙලා ඔබ මේ සියලු කාරණා සටහන් කරගන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්තියක් යන්නින් අදහස් කරන්නේ කුමක්ද කියන කාරණාව අපි මෙතනදී මූලිකව ඔබ පටන් ගැනීමේදීම අවධානය යොමු කර යුතුයි. අපි සරලව කිව්වොත් රාජ්‍ය ප්‍රතිපත්ති චක්‍රීය ක්‍රියාවලියක් යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් අප රාජ්‍ය ප්‍රතිපත්තියක් යන්නින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසා බැලිය යුතුයි. මම මේ සරලව ඔබට සඳහන් කළා අන්තර්ගතයේ පටන් ගන්න ආරම්භ කරන විදිහ. ඉතින් මේ ආකාරයෙන් අනිවාර්යෙන් හොඳ අවබෝධයක් රාජ්‍ය ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් මූලිකව ලබා දිය යුතුයි. එහෙනම් දුවේ පුතේ මොකද්ද රාජ්‍ය ප්‍රතිපත්තිය කියලා අපි අදහස් කරන්නේ? බලමු. ඊටාම සරල නිර්වචනයක් අපි මුලින් සපයලා දීලා තිනවා. ඒ තමයි මොකද්ද? ජනතාවගේ පොදු ගැටලු. අපි සාමාන්‍යයෙන් ඔබට මතකයි අපි තියරි පාඩමේ ඊටාම හොඳට මේක පැහැදිලි කරලා දුන්නා. ජනතාවට තියෙනව මොනවාද? පොදු ප්‍රශ්න, පොදු ගැටලු තියෙනවා. සමහරලාට ඇති වෙයි කියලා හිතන ප්‍රශ්නත් තියෙනවා. මේ පොදු ගැටලු, උපකල්පිත ප්‍රශ්න සහ පවතින තත්ත්‍ය, සත්‍ය පොදු ගැටලු. මෙන්න මේවා විසඳීම සඳහා ආණ්ඩුවක් ගන්න තීරණ ගැනීමක් තමයි අපි සරලවම රාජ්‍ය ප්‍රතිපත්තියක් කියලා අදහස් කරන්නේ. ඔන්න සරල නිර්වචනයකින් ආරම්භය සඳහන් කරනවා. හැබැයි මෙය ඊටාම සරල මට්ටමේ නිර්වචනයක්. ඊළඟට අපි කියනවා රාජ්‍ය ප්‍රතිපත්තියේ දිය හැකි නිශ්චිත පිළිගත් අර්ථයක් දක්නට නැහැ. දේශපාලන විද්‍යාවේ බොහෝ සංකල්ප, න්‍යාය, මතවාද පිළිබඳව නිශ්චිත වශයෙන් දාර්ශනික පදනමක් අපි නිශ්චිත වශයෙන් ඒකාග්‍රතාවයක් නැහැ. විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්තියක් කියන කාරණාව සම්බන්ධිනුත් දාර්ශනිකව විවිධ අර්ථකථන ඉදිරිපත් කරනවා. ඒ නිසා මෙතෙන්දී අපි කියනවා පිළිගත් ඒකමතික අදහසක් නැහැ. මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා විවිධ අදහස්. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා. හරි. ඒ නිසා බොහොම පැහැදිලිව ඔබ මේ පිළිතුරට ආරම්භය ලබා දීමේදීම මේ කාරණාව සඳහන් කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් යන්න කාරණාව සම්බන්ධයෙන් මෙවැනි ස්වභාවයක් පවතිනවාය මම මුලින්ම සරල අර්ථකථනයක් සඳහන් කළා. දැන් එතකොට මේ කාරණාවත් එක්ක අපි කියනවා
ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්තියේ දේශපාලන ක්‍රියාවලියකින් ඉන් සලකා බලන්නේ සැමට පොදු ප්‍රශ්න පිළිබඳව. දැන් මම මෙතන මුලින් සඳහන් කළ සරල නිර්වචනය ඔබට සාමාන්‍ය පළවෙනි ඡේදය තුල ඊටාම පැහැදිලිව විස්තරාත්මකව සඳහන් කරන්න පුළුවන්. මෙන්න රාජ්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ පැහැදිලිවම ජනතාවගේ උපකල්පිත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, පවතින ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ කියන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ආණ්ඩුවේ තීරණ ගැනීමක් මෙය පැහැදිලිවම ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාවලියක් කියන එක ඔන්න ඔබට මුලින්ම සඳහන් කරන්න පුළුවන් පළවෙනි ඡේදය තුල. හරි. ඊළඟට තව ටිකක් මේක ඔබට මේ තර්කානුකූලව සනාථ කරන්න පුළුවන් රාජ්‍ය ප්‍රතිපත්තියකදී මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව. එතෙන්දී ඔබට පැහැදිලිව පේනවා රාජ්‍ය ප්‍රතිපත්ති මගින් සාකච්ඡා කරනවා තත්ත්‍ය සැබෑ ගැටලු වගේම පරිකල්පිත සිතාගත් ඒවා සාකච්ඡා කරනවා. ඒ නිසා මේක හුදෙක් ලේඛනයක් නොවේ. රාජ්‍ය ප්‍රතිපත්ති කියන්නේ අනිවාර්යෙන් ක්‍රියාවලියක්. මේ ලේඛනගත වීමක් පමණක් නොවේ. එතකොට රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීම ක්‍රියාවට නැංවීම ඇගීමට සිදු කරන්නේ කවුද? මේකත් මෙතෙන්දී සඳහන් කරන්න ඔබ මේ පූර්ව අවබෝධයේදී. ඒ තමයි කවුද? දේශපාලන අපි පාලන තන්ත්‍රයක ඉන්න දේශපාලන අධිකාරීවාදීන් තමයි මේ සියලු රාජ්‍ය ප්‍රතිපත්තිය අදාළ සියලු කාරණා කරන්නේ. හැබැයි මේ හා සම්බන්ධව උපදේශනීය සපයන බාහිර පාර්ශවයක් ඉන්නවා. හැබැයි ප්‍රධාන මෙහි වගකීම්දාරයා බවට පත් වෙන්නේ කවුද? අධිකාරී දේශපාලන අධිකාරී ආයතන තමයි මේකේ ප්‍රධාන වගකීම තියෙන්නේ. එතකොට ඒකත් ඔබ සඳහන් කරනවා මෙතනදී. ඊළඟට පුළුවන් එයින් රාජ්‍ය ප්‍රතිපත්තියක ආකෘතිය අන්තර්ගතය සහ ක්‍රියාවට නැංවීමට අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ප්‍රතිපත්ති සම්පාදනය කරන අධිකාරී ආයතන සතුව පවතින තොරතුරු වලට අනුව කවර හෝ මොහොතක වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි දැකලා තියෙනවා පාලන තන්ත්‍ර වෙනස් වෙනකොට මොකද වෙන්නේ දුවපිතේ? පැහැදිලිවම ප්‍රතිපත්ති මේ කාරණාත් පැහැදිලිව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා මෙන්න මේ ප්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද සරලව? ඒ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මොන වගේ ප්‍රශ්නද අදාළ කරගන්නේ සහ ඒක කවුද ප්‍රධාන වගකීම්දාරයා කියන කාරණාව පළවෙනි ඡේද දෙක ඇතුලේ ඔබට පුළුවන් බොහොම පැහැදිලිව විස්තර කරන්න. හරි. මේ කාරණා විස්තර කළා වුණාට පස්සේ ඔබට තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්තියක් කියන එක චක්‍රීය ක්‍රියාවලියක් කියන කාරණාව සනාථ කළා පෙන්වන්න. එතකොට ඔබට රාජ්‍ය ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් මෙතනදී ඔබට මම සඳහන් කරන්න ඕනේ ඔබට ඕනනම් මෙතනදී පුළුවන් දුවේ පොතේ දාර්ශනික නිර්වචනයක් දෙකකුත් මේකට අදාළ කරගන්න. ඔබට පුළුවන් මම කලින් සඳහන් කළා දේශපාලන දාර්ශනිකයන්ගේ නිර්වචන කිහිපයක් ඔබට මෙතනදී අදාළ කරගන්න පුළුවන්. ඒ අනුව පිළිතුර තව ටිකක් සංවර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් ඔබේ ප්‍රධාන ප්‍රස්තුතය මොකද්ද? රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය යනු චක්‍රීය ක්‍රියාවලියක් බව සනාථ කරන්නේ කොහොමද කියන කාරණාව අපේ ප්‍රශ්නයට අදාළ ප්‍රධානම තර්කයට අපි එනවා. දැන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය කියන එක අපි මෙතනදී කතා කරනකොට ආණ්ඩුවේ ආණ්ඩු කරන ක්‍රියාවලියේ තියෙන ප්‍රධානම කාර්යය තමයි රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය. ආණ්ඩු කරන ක්‍රියාවලිය තුළ ආණ්ඩු තවත් කාර්යයන් රැසක් තියෙනවා. එතකොට ඒකේ තියෙන ප්‍රධානම කාර්යය ආණ්ඩුවක් සමර්ථභාවය හෝ අසමර්ථභාවය පෙන්වා දෙන ප්‍රධාන කාරණාව විදිහට අපි හඳුනා ගන්නවා මේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය. පැහැදිලිවම වර්තමාන මෙන්න මේ කාරණාව ඊටාම වැදගත්. රාජ්‍ය ප්‍රතිපත්ති සැකසෙන්නේ අතීත අත්දැකීම් පදනම්ව ආණ්ඩුවේ අතීත ක්‍රියාකාරකම් වලින් වර්තමාන පොදු ගැටලු වලට විසඳුම් සෙවීම තුලින්. බලන්නකො මෙන්න මේක ඊටාම වැදගත්. මේක චක්‍රීය ක්‍රියාවලියක් බවට පත් වෙන්න ඔන්න හේතුව ඔබට මෙතෙන්දී හොයාගන්න පුළුවන්. ඒ තමයි මොකද්ද? පැහැදිලිවම අතීත අත්දැකීම් පදනම් කරගන්නවා. ඒ කියන්නේ අනිවාර්යෙන් අතීතයේ එම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ඒ ආණ්ඩුව විසින් ගන්න ලැබූ තීරණ මොනවාද? ඒ මත පදනම් වෙලා තමයි වර්තමානයේ පොදු ගැටලු විසඳන්න තීරණ ගන්නෙ. එතකොට පැහැදිලිවම දුවේ පුතේ අපිට තේරෙනවා මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය නතර කරන්න බෑ. එය අතීතයේ තුල ගත්තේ තීරණ ඉදිරියටම පවත්වාගෙන යන්න බෑ. එතකොට මේක අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනව මොනා කරන්නද? ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය අඛණ්ඩ ක්‍රියාවලියක් බවට පවත්වාගෙන යන්න. එතකොට ඕනෑම ආණ්ඩුවකට සිද්ධ වෙනවා පැරණි ප්‍රතිපත්ති අතීත ප්‍රතිපත්ති පිළිබඳව දිහා බලලා ඒවායින් අත්දැකීම් ලබාගෙන නව ප්‍රතිපත්ති නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. එතකොට දුවේ පුතේ කොහොමත් මේක චක්‍රීය ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේක අවසානයක් නොමැති
අඛණ්ඩ ක්‍රියාවලියක් බවට මේක පැහැදිලිවම පත් වෙනවා. මේ අනුව අපිට පේනවා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අවසානයක් නොමැති ක්‍රියාදාමයක් බවට. ප්‍රතිපත්ති ක්‍රියාදාමය අවසානයක් නොමැති ක්‍රියාදාමයක් බවට අපි හඳුනා ගන්නවා. ඔන්න අපිට එහෙනම් ප්‍රතිපත්ති චක්‍රීය ක්‍රියාවලියක් යන අදහස මූලික වශයෙන් මෙන්න මේ කාරණාව මත පෙන්වා දෙන්නට පුළුවන්. ප්‍රතිපත්ති සම්පාදනය කරනවා කියන්නේ ඊටාම් පැහැදිලිව මේක දේශපාලන ක්‍රියාවලියක්. එය චක්‍රීය ක්‍රියාවලියක්. ඇයි එය චක්‍රීය ක්‍රියාවලියක් වෙන්නේ? අනිවාර්යෙන් පවතින දැන් අපි මේ පැහැදිලිව මෙන්න මේ කාරණාවත් මෙතෙන්දී දුවේ පුතේ අවබෝධය ඇති කරගන්න. ඒ තමයි සමාජ ප්‍රශ්න කියන කාරණාව ඊටාම පැහැදිලිව ගැටලු කියන කාරණාව ප්‍රමාණාත්මක වගේම ගුණාත්මක වශයෙන්ුත් මේවා වර්ධනය වෙනවා. මේවා සංකීර්ණ ස්වභාවයකට ගමන් කරන්න පුළුවන්. එතකොට එවැනි ස්වභාවයක් තුල අතීත ප්‍රතිපත්තියක් කිසිසේත් වර්තමානයට ගැලපෙන්නේ නැහැ එම ප්‍රශ්නය විසඳීම සඳහා. ඒ නිසා මෙන්න මේ කාරණාවත් බලපානවා මේ චක්‍රීය ක්‍රියාවලියක් විදිහට වර්ධනය වෙන්න. ඉතින් අපි කිව්වා පැහැදිලිවම පවතින පාලන තන්ත්‍රයේ වෙනස් වීමත් පැහැදිලිවම ප්‍රතිපත්ති වෙනස් වීම කියන කාරණාවට බලපානවා කියලා. මෙන්න මේ කාරණා උඩ ප්‍රතිපත්ති සම්පාදනය කියන්නේ පැහැදිලිවම දේශපාලන ක්‍රියාවලියක්. එය ආණ්ඩුව ගනු ලබන පැහැදිලි අවසානයක් නොමැති ක්‍රියාවලියක් කියන අදහස මූලික වශයෙන් ඔබ මේකේ ආරම්භයේම පෙන්වා දෙන්න. හරි. දැන් ඔබ මේක ඔප්පු කරන්න සනාථ කරන්න යන්නේ ඊට අදාළ වන්නා වූ අවදීන් ඔස්සේ. මෙන්න මේ ප්‍රතිපත්තියක් කියන්නේ නිකන් නෙමෙයි මේක නිකම්ම ආරම්භ වෙන්නේ නැහැ. ශනිකව ආරම්භ වෙන්නේ නැහැ. මෙය යම්කිසි ආකාරයක පියවර ගණනාවක් ඔස්සේ සිදුවන ක්‍රියාදාමයක් කියන කාරණාව ඔබ පැහැදිලිව මෙතෙන්දී පෙන්වා දෙන්න පුළුවන්. හොඳයි අපි බලමු මේ පිළිබඳ අවධානය. ඔබට පේනවා මේක චක්‍රීය ක්‍රියාවලියක් කියලා ඔබට පෙන්වා දෙන්න පුළුවන් නම් මේක දල වශයෙන් ඔබේ පිළිතුර ලිවීමේදී දල වශයෙන් මේක ඇඳ දැක්වුවාටත් කමක් නැහැ. මොකද පිළිතුරේ ඊටාම තර්කානුකූලව එය ඔප්පු කර සනාථ කරන්න ඊටාම වැදගත් කාරණාවක් තමයි මේ සටහන ප්‍රතිපත්ති චක්‍රය පිළිබඳව සඳහන් කරනවා නම් ඊටාම හොඳයි කියලා තමයි මෙතෙන්දී කියන්න වෙන්නේ. ඔබට පේනවා ප්‍රතිපත්ති සම්පාදන චක්‍රීය ක්‍රියාවලිය කොහොමද සිදු වෙන්නේ කියන එක. පොදු ගැටලුවක්. එය තුලින් පළවෙනි පියවර විදිහට න්‍යාය පත්‍රය සකස් වෙනවා. ඉන්පස්සේ දෙවෙනි පියවර විදිහට ප්‍රතිපත්ති සැකසීම වෙනවා. තුන්වෙනි පියවර විදිහට ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවෙනවා. ප්‍රතිපත්ති ඇගීමට ලක් වෙනවා. ප්‍රතිපත්ති සංශෝධනය වෙනවා. ප්‍රතිපත්ති ඈවර වීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. එතකොට දුවේ පුතේ ඔබට පේනවා මේක චක්‍රයක් ආකාරයෙන් මේ ඊතල දාලා තියෙන චක්‍රයක් ආකාරයෙන් නැවත පොදු ගැටලුවට එන ආකාරයට. ඉතින් මේ නිසා ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය කියන්නේ චක්‍රීය ක්‍රියාවලියක් බවට බොහොම පැහැදිලිව අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් දැන් මෙතනදී ඔබ මේ කාරණා වෙන්වෙන් වශයෙන් පිළිතුර තුල සාකච්ඡා කරන්න ඕනේ. මොකද්ද මේ න්‍යාය පත්‍රය සකස් කරනවා කියන්නේ ප්‍රතිපත්ති සකස් කරනවා කියන්නේ ක්‍රියාවට නංවනවා කියන්නේ මෙන්න මේ පියවර ටික ඔබ පැහැදිලිව වෙන්වෙන් වශයෙන් ඊටාම සාර්ථකව විස්තරාත්මකව දක්වන්න ඕනේ ඔබේ පිළිතුර තුල. හරි අපි බලමු එහෙමනම් ඒක දැක්වීමේදී ඔබට ඊටාම් පැහැදිලිව මේ කාරණා වෙන්වෙන් වශයෙන් විග්‍රහ කරන්න පුළුවන්. මම මෙතෙන්දී ඔබට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නම්. මොකද්ද මේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය කියන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කියන්නේ මොකද්ද සහ ක්‍රියාවට නැංවීම කියන්නේ මොකද්ද කියන කාරණාව. දැන් මේකේ ඔබට පේනවා පළවෙනිම පියවර තමයි දුවේ පුතේ මොකද්ද? ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය. දැන් මේ කාරණාව සරලව අවබෝධ කරගන්න. මේවා ඊටාම ගැඹුරු කාරණා නෙමෙයි. මේක ඊටාම සරලව ඔබ අවබෝධ කරගත්තොත් ඔබට ඊටාම පැහැදිලිව මේක සරලව අවබෝධ කරගෙන මේ පිළිතුරු ලිවීමේ හැකියාව තියෙනවා. ඇති වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් දුවේ පුතේ රටක තියෙනවනේ පොදු ප්‍රශ්න ටික. මේ පොදු ප්‍රශ්න ටික මුලින් විසඳන්න ඕනේ පොදු ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව විසඳන්න ඕනේ පොදු ප්‍රශ්න තියෙනවා. දැන් එහෙමනම් මෙතන න්‍යාය පත්‍රය කියන්නේ මොකද්ද? මේ පොදු ප්‍රශ්න තුල ඕනෑම පාලන තන්ත්‍රයක් හඳුනා ගන්න ඕනේ ප්‍රමුඛතා ලැයිස්තුවක්. හරිද? යම්කිසි කාල පරිච්ඡේදය දැන් පවතින කාල පරිච්ඡේදය අදාළවනේ මේක තේරුම් ගන්නේ. ඒ කාල පරිච්ඡේදය තුල විසඳන්න ඕනේ ප්‍රශ්න තියෙනවනේ පොදු ප්‍රශ්න තියෙනවනේ. ඒවා වල තියෙන තීව්‍රතාවය.
ඒ ප්‍රශ්නවල තියෙන තීව්‍රතාවය අනුව අනුපිළිවෙලට සකස් කරගන්න ඕනේ මුලින්ම විසඳන්න ඕනේ මේ ප්‍රශ්න දෙවනුව මේ ප්‍රශ්නේ තුන්වනුව මේ ප්‍රශ්නේ කියලා අන්න ඒ කාරණාව තමයි අපි න්‍යාය පත්‍රය. එතකොට ජනතාවගේ දැවෙන ප්‍රශ්න ඊටාම් පැහැදිලිව මොකද වෙන්න ඕනේ න්‍යාය පත්‍රය ඇතුළට එන්න ඕනේ. දැවෙනවා නම් ප්‍රශ්නය අනිවාර්යෙන් පොදු ප්‍රශ්නයක් නම් ඒක බරපතලයි නම් ඒක අනිවාර්යෙන් න්‍යාය පත්‍රයට එන්න ඕනේ. මෙන්න මේ කාරණාව තමයි ඔබ මුලින්ම විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ. ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය කියන්නේ මෙන්න මේකයි කියන කාරණාව. ඊට පස්සේ ඔබට තියෙනවා දුවේ පුතේ විස්තර කරන්න මේ ප්‍රතිපත්ති සම්පාදනය. දැන් හරි. පොදු ප්‍රශ්නය හඳුනාගත්තා. ඒ පොදු ප්‍රශ්න ගැටලු ටික හඳුනාගත්තා. හඳුනාගත්ත පොදු ප්‍රශ්න ගැටලු ටිකෙන් ඊළඟ පියවර තමයි මොකද්ද? ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම. මෙය ඔබට මතකයි අපි සිද්ධාන්ත මේ පාඩම තුළ මේක තාම දීර්ඝව සනාථ කළා, පැහැදිලි කළා. ඒකෙදී අපි කිව්වා මේ අමාරුම පියවරක් තමයි මේ පියවර. මොකද්ද? ප්‍රතිපත්ති සම්පාදනය. පාලන තන්ත්‍ර සමත් වෙන්නෙත් අසමත් වෙන්නෙත් මෙන්න මේ පියවරේදී තමයි. ඉතින් ප්‍රතිපත්ති සම්පාදනයේදී වඩාත් වැදගත් වෙන්නේ පුතේ ඒ සඳහා අනුගමනය කරන්නා වූ ක්‍රියාමාර්ග. ඒ ප්‍රතිපත්තිය සාර්ථක කරගන්න ක්‍රියාමාර්ග එකක් නෙමේ දුවේ පුතේ ක්‍රියාමාර්ග ගොඩක් ගන්න සිද්ධ වෙනවා. එක ප්‍රතිපත්තියක් සාර්ථක කරගන්න. ඒතකොට අන්නේ ක්‍රියාමාර්ග තීරණය කරන්නේ පාලන තන්ත්‍රයේ විසින් ආණ්ඩුව විසින්. අන්න එතෙන්දී තමයි වඩාත් වැදගත්ම කාරණාව සිදුවන්නේ. ඉතින් මෙතෙන්දී අපිට ප්‍රතිපත්ති විශ්ලේෂකයින්ගේ සම්බන්ධයෙන් තියෙන දැනුම තියෙන උදවියගේ සහයෝගය ලබාගෙන තමයි මේ කාර්යය නිසි ආකාරයෙන් සිදු කරන්න වෙන්නේ. ඔබට එතකොට ඊටාම් පැහැදිලිව සක්‍රීය ක්‍රියාවලියේ දෙවනි පියවර විස්තර කරන්න අවශ්‍ය වෙනවා. තුන්වෙනි පියවරේ තියෙනවා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම. දැන් එහෙමනම් මේ පියවරක් ඔස්සේ යන පියවරෙන් පියවර යන ක්‍රියාවලියක් කියලා තමයි දුවේ පුතේ මේ පිළිතුර ඇතුලේ ඔබ චක්‍රීය ක්‍රියාවලියක් කියලා පෙන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා ක්‍රියාවට නැංවීම සිදු කරන්නේ පැහැදිලිවම දේශපාලන විධායකය ඒ පියවර පිළිබඳවත් ඔබ ප්‍රතිපත්ති සම්පාදනය කරාට පස්සේ ඒ අනිවාර්යෙන් ඉතා ඉක්මනින් ක්‍රියාවට නංවන්න ඕනේ. ඒ පියවර ඔස්සේ ඔබ ඒ පිළිබඳව විස්තර සඳහන් කරන්න ඕනේ. අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඊළඟට තියෙනවා දෙවිපති ප්‍රතිපත්ති ඇගීම. ඒතර ඇගීමක් කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රතිපත්තියක තියෙන සාර්ථකභාවය හෝ අසාර්ථකභාවය පිළිබඳව අනිවාර්යෙන් ඇසෙස්මන්ට් එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තිය සාර්ථකද අසාර්ථකද එය ජනතාව තවදුරටත් මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ අපි දන්නේ නැහෙනි. ඒ නිසා ඕනෑම පාලන තන්ත්‍රයක් ඒ සඳහා මුදල් වෙන් කරන්න ඕනේ. ප්‍රතිපත්තිය ඇගීම් ක්‍රියාවලිය පැහැදිලිව සිදු වෙන්න ඕනේ. මේ පියවරත් ඔබ ඊළඟට විස්තර කරන්න. ඊළඟට ඔබට විස්තර කරන්න තියෙනවා ප්‍රතිපත්ති සංශෝධනය කිරීම. එතකොට ප්‍රතිපත්ති සංශෝධනය කරන්නේ ඇයි? ප්‍රතිපත්ති ඇගීම තුලින් අපි හඳුනා ගන්නවා යම් යම් දුර්වලතා අඩුපාඩු මොනවාද කියලා. අපි හඳුනා ගන්නවා. ඒ හඳුනාගත් අඩුපාඩු අපි පැහැදිලිව ඊළඟට පියවර විදිහට පේනවා ඒවා සංශෝධනය කරන්න ඕනේ. නැත්නම් මේ ප්‍රතිපත්තිය ගැලපෙන්නේ නැහැ. ඒ නිසා සංශෝධනය කිරීමේ පියවර තුල අපි බොහොම පැහැදිලිව සංශෝධනයක් කරන්න ඕනේ, ප්‍රතිසංස්කරණයක් කළ යුතුයි ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. ඔබ ඊළඟට විස්තර කරන්න එම පියවර පිළිබඳව. අවසානයේ ඔබට විස්තර කරන්න තියෙනවා ප්‍රතිපත්ති ඈවර කිරීම. ඒ කියන්නේ ඔබ දන්නවා ප්‍රතිපත්තියක් යල් පැන ගිහිල්ලා නම් එය ක්‍රියාත්මක කරන්න බැරි නම් ඒ විනෝඩ නව ප්‍රතිපත්තියක් හදන්න අවශ්‍ය නම් පවතින ප්‍රතිපත්තිය මොකද කරන්න ඕනේ දුවපිතේ? ඉවත් කරන්න ඕනේ. දැන් මෙතනදම ඔබට කියන්න පුළුවන් මොකද්ද? ප්‍රතිපත්ති චක්‍රීය ක්‍රියාවලියක් වෙන්නේ මේ නිසා. දැන් තියෙන ප්‍රතිපත්ති මොනවාද කරන්න ඕනේ? ඒවා යල් පැන ගියේ ඒවා නම් ඉවත් කරන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? නව ප්‍රතිපත්තියක් සැලසුම් කරන්න ඕනේනේ. මුලින් මේක පොදු ගැටලුව හඳුනාගෙන න්‍යාය පත්‍රයට ගේන්න ඕනේනේ. එහෙනම් දැන් ඔබට පේනවා ප්‍රතිපත්තියක් ඈවර කිරීමේ පියවර අවසන් කරනකොටම නව ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම කියන ක්‍රියාමාර්ගයට එන්න වෙනවා. දැන් එහෙමනම් මේක අඛණ්ඩ ක්‍රියාවලියක් කියන කාරණාව ඔබට ඊටාම පැහැදිලිව අවබෝධ වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ අන්තර්ගතය කියන කාරණාව ඇතුළේ පුතේ ඔය කියන තර්කය තමයි සනාථ කරලා පෙන්වන්න අවශ්‍ය වෙන්නේ. මේක චක්‍රීය ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේ පියවර පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් මෙතනදී ලැබුණා කියලා මම විශ්වාස කරනවා සහ ඔබට මේ ප්‍රශ්නෙට මේ අන්තර්ගතය බොහොම පැහැදිලිව විස්තර කරන්න හැකි වෙනවා කියලා මම විශ්වාස කරනවා මේ සඳහන් කරපු අපේ අන්තර්ගතයට අදාළ කාරණා තුල. හරි. මේකේ මම කියවන්නේ ලකුණු හම්බෙනවා අග කොටස තුන්වෙනි කොටස මොකද්ද? නිගමනය. නිගමනය නොමැති වුණොත්
ඔබට එතනදී හම්බෙන ලකුණු ප්‍රමාණය දුවපතේ මොකද වෙන්නේ? නැති වෙනවා. ඒ නිසා නිගමනයක් අනිවාර්යෙන් ඔබ සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. දැන් අපි ඉස්සර වගේ නෙමෙයි බොහෝම සාර්ථකව උසස් පෙළ කියලා කියන්නේ බොහෝම සාර්ථකව අති සාර්ථකව පිළිතුරු ලියන දරුවන්. මේ අයගේ පිළිතුරු වල විශ්වවිද්‍යාල මට්ටමට යා හැකි දරුවන් ලෙස පිළිතුරු අති සාර්ථක පිළිතුරු ලියන්න ඕනේ දුපතේ. ඒ නිසා ඔබ පිළිතුරු ලිවීමේදී මෙන්න මේ ක්‍රියාමාර්ග අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕනේ. එතකොට තමයි ඔබට පුළුවන් වෙන්නේ ඊටාම පැහැදිලි විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්න. ඒ නිසා නිගමනය අනිවාර්යෙන්. නිගමනයක් කියලා කියන්නේ ඔබ ලිව්වේ සමහරට විස්තරාත්මක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබ ලිව්වේ සමහරට තර්කානුකූල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කුමන ආකාරයේ ප්‍රශ්නයකට ඔබ අවසාන නිගමනයේ විදිහට දිය යුත්තේ කුමක්ද? ඔබ ලිව්වේ විස්තරාත්මකව නම් ඒ විස්තරය පිළිබඳ සාරාංශගත නිගමනය ඇතුළේ ගේන්න ඕන. පැහැදිලිද? ඒතර නිගමනයට අනිවාර්යෙන් රූල් 4ක් 5කට වඩා වැඩි සංඛ්‍යාවක් අනිවාර්යෙන් ඔබ විස්තරාත්මකව පෙන්වා දෙන්න ඕනේ. අපේ දරුවන් එච්චර ගණන් ගන්නෑ මේ නිගමනය පිළිබඳව. නිගමනය තමයි පුතේ දැන් පරීක්ෂකවරයෙකුට ප්‍රශ්නය බලලා අවසානයේ ඒ තර්කය සනාත කරලාද කියන කාරණාව. ඒක ඉතාමත් හොඳින් තේරුම් අරගෙනද කියන කාරණාව බොහොම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නිගමනය තුල. ඒ නිසා අපේ දරුවන් ඉතාම උනන්දුවෙන් මේ නිගමනය කියන කාරණාව පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේකේ පැහැදිලිව පේනවා අපි සනාත කරපු කාරණාව පුතේ. ඒ තමයි මොකද්ද? ඊට ආකාරයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කළ හැකිය. මේ කාරණාවෙන් පෙන්වා දෙන්නේ මොකද්ද? මම දැන් අන්තර්ගතයේ සාකච්ඡා කරලා ඉවරයි. දැන් මෙන්න මම නිගමනයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා කියනවා ඊට ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කළ හැකිය. ඒ අනුව මට පේන දේ තමයි මොකද්ද? රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය යනු අඛණ්ඩ ක්‍රියාවලියක් වන බව. දැන් මේක සාකච්ඡා කළාම මට පෙනී ගියා මොකද්ද? මේක අඛණ්ඩ ක්‍රියාවලියක් කියලා. ඒත් එකම කියනවා සමාජ වෙනස් වීමේ වේගවත්භාවය පොදු ප්‍රශ්න හා ඒවා සංකීර්ණ ඒවා බවට පත් කරයි කියන කාරණාව මෙතෙන්දී ඔබ සඳහන් කරන්න. ඇයි මේක චක්‍රීය ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙන කියන කාරණාව. ඔබ මෙතෙන්දී හඳුනාගත්තේ කියන කාරණාව ඔබ මෙතෙන්දී එකතු කරන්න මේකට. ඒ නිසා ඔබ අවසානයේ කියන්න මේ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති අඛණ්ඩව සම්පාදනය කළ යුතු ක්‍රියාදාමයක් බවට පත් වෙනවා. ඒ නිසා එය චක්‍රීය ක්‍රියාවලියක් විදියට අවසානයේ නිගමනය කරන්න. මේ ආකාරයෙන් තමයි දුපතේ ඔබ රචනා වර්ගයේ ප්‍රශ්නයකට මේ අදාළ කොටසෙන් මේ ආකාරයේ ප්‍රශ්නයක් ඇසුරින් ඔබට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි දුපතේ. එහෙමනම් අපි කෙටි ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරමු. මොනවාද අපිට දෙන්න පුළුවන් මේ පාඩමට අදාළව ඔබට විභාගයට එන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන හැදෑරීම් දෙකක් ඇත. එමෙ හැදෑරීම් ආකාර දෙක සඳහන් කරන්න. එතකොට ඒකට උත්තරේ විදිහට පිළිතුරු විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිදු කරන හැදෑරීම් සහ රාජ්‍ය ප්‍රතිපත්ති තුල සිදු කරන හැදෑරීම්. පුතේ මේ මෙවැනි කොටස් දෙකක ප්‍රශ්න විභාගයට එන්න පුළුවන් ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා කෙටි ප්‍රශ්න වලදී මේ ප්‍රශ්න පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වෙන්න. මේ රාජ්‍ය ප්‍රතිපත්ති හැදෑරීම සම්බන්ධයෙන් ශාස්ත්‍රීය හැදෑරීමක් අවධානය යොමු කරලා තිනවා. රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේ දේශපාලඥයින්ට සහ එක අනිත් පැත්තෙන් පරිපාලකයින්ට මගහැරුණු ශේෂ්ත්‍රයක් හඳුනා ගන්නවා. අන්නේ නිසා තමයි රාජ්‍ය ප්‍රතිපත්ති ශාස්ත්‍රීය හැදෑරීම් පිළිබඳව අවධානය යොමු වුනේ. හොඳයි. ඊළඟ කෙටි ප්‍රශ්නේ ඔබට අවධානය යොමු කරනවා රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදේශනයේ සපයන සංවිධාන දෙකක්. මේ රාජ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ පැහැදිලිවම තේරුම් ගන්න දුවේ පුතේ මේක එකිනෙකට තරඟකාරී බලවේගවල අවසාන ප්‍රකාශනයක්. ඒ නිසා බලවේග රාශියක් ඉන්නවා මේ සඳහා බලපෑම් කරන්න මැදිහත් වෙන්න සම්බන්ධ වෙන්න. ඉතින් මෙතන මම සඳහන් කරලා තියෙනවා දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් ආණ්ඩුවට උපදේශනය සපයනවා කියලා. ප්‍රධාන පෙළේ කණ්ඩායම් දෙකක්. අවශේෂ වශයෙන් අපිට අද දවසේ අපි හඳුනා ගන්නවා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන්නා වූ පාරජාතික සංවිධාන බහුජාතික සමාගම් මෙහෙමත් අද රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් සහගත කණ්ඩායමක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒ වගේම අපේ රට අභ්‍යන්තර සිවිල් සමාජ සංවිධාන බලපෑම් සහගත කණ්ඩායමක් විදිහට උපදේශනයේ සපයන කණ්ඩායමක් විදිහට අපි හඳුනනවා. ඉතින් ඔබට දාම් පැහැදිලිව කරුණු දෙකක් මෙතෙන්දී සඳහන් කරන්න පුළුවන්. ඊළඟ කෙටි ප්‍රශ්නයේ සඳහන් කරනවා රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සම්භාව්‍ය වටහා ගැනීම වූයේ පැහැදිලි ලෙසම එය දෙපාර්ශවයේ ක්‍රියාවක් බවයි. මම කලින් සඳහන් කරේ ওই කාරණාව තමයි දුවිපතේ. ඒ තමයි මොකද්ද? රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුල් කාලන සම්භාව්‍ය වටහා ගැනීම තිබුණ මොකද්ද? පැහැදිලිව මේ පැහැදිලිවම දේශපාලඥයින් සහ
පරිපාලකින් විසින් කරනු ලබන ක්‍රියාවක් කියලා. මේකට වෙනත් පාර්ශව සම්බන්ධ නැහැ කියලා. මේ වටහා ගැනීම දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒ තමයි මොකද්ද? පැහැදිලිවම නූතනයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් එකිනෙකට තරඟකාරී පාර්ශව ගණනාවක් මැදිහත් වෙනවා. දැන් මතක තියාගන්න රාජ්‍ය ප්‍රතිපත්තියේ අවසාන අපි කියන අවුට්පුට් එක කියලා. අවසානයේ නිමෙව්මේ අපිට බලා ගන්න පුළුවන් ඒ ප්‍රතිපත්තියේ කවුද බලපෑම් සහගත උනේ කියලා. අවුට්පුට් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ ප්‍රතිපත්තිය ජනතාවගේ බලපෑමක්ද, විදේශ බලවේගවල බලපෑමක්ද, එහෙම නැත්නම් රටේ ආණ්ඩුවේ පාලන තන්ත්‍රයෙන් බලපෑමක්ද, දේශපාලන පක්ෂවල බලපෑමක්ද, බලපෑම් කණ්ඩායම් වල බලපෑම මේක අපිට දැනගන්න පුළුවන් බොහොම පැහැදිලිව. අපි උත්තරේ බලමු ඉක්මනටම. එය දේශපාලඥයන් ක්‍රියාවක් සහ එය රාජ්‍ය පරිපාලකයා ක්‍රියාවක් කියලා. මෙන්න මේ කාරණාවත් ඔබට අපි කෙටි ප්‍රශ්නයක් විදිහට සඳහන් කළා. හොඳයි අපි බලමු ඊළඟ ප්‍රශ්න පිළිබඳව. ඒ තමයි මැක්ස් වෙබර් පෙන්වා දෙන අධිකාරීවාදී පාලන ක්‍රම දෙකක් සඳහන් කරන්න. උත්තරය සාම්ප්‍රදායික අධිකාරීවාදී ක්‍රමය අනුහස්සේවත් කැරිස්මා අධිකාරීවාදී ක්‍රමය. මෙතන සඳහන් විය යුතුයි වර්තමානයේ බලාපොරොත්තු වෙන නෛතික තාර්කික අධිකාරී ක්‍රමය තමයි දුවේපතේ අපි බලාපොරොත්තු වෙන අධිකාරී ක්‍රමය. මොකද මේ අධිකාරී ක්‍රම දෙක තුලම ගැටලු තියෙනවා. අනුහස් කැරිස්මා අධිකාරී ක්‍රමය කියන්නේ නායකයා සියල්ල බලය ඒකරාශී කරගෙන තියෙන්නේ. නායකයා අවසන් වුණාට පස්සේ ඒ බලයත් ඉවරයි. එතකොට එවැනි පාලන තන්ත්‍රයක් පැහැදිලිවම ඉතාමත් විධිමත් මට්ටමේ කළමනාකරණයක් කරන්න බෑ. ඒ නිසා නෛතිකේවත් තාර්කික ක්‍රමය. එතකොට පැහැදිලිව තේරුම් ගන්න මේ කෙටි ප්‍රශ්නෙට මේ ආකාරයෙන් ඔබට උත්තර දෙන්නට පුළුවන්. හොඳයි. අපි එහෙනම් බලමු දුවේ පුතේ බහුවර්ණ ප්‍රශ්න මොනවාද? මේ ප්‍රශ්න පත්‍රයේ ඔබ දන්නවා MCQ බහුවර්ණ ප්‍රශ්න 30ක් ඔබට ඒමට නියමිතයි. එතකොට මේ 30 ඇතුලේ බහුවර්ණ ප්‍රශ්න අහන ආකාර කිහිපයක් ඔබට හඳුනා ගන්නට පුළුවන්. මෙතෙන්දී දුවේ පුතේ ඔබ වැඩිදුර අවධානය යොමු කරන්න මේ MCQ ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඔබ ඊටාම සැලකිලිමත් වෙන්න. ඔබ නිර්පරාදී ඔබ පළමුව දැක්ක පිළිතුරම සඳහන් කරන්න එපා. ඒ නිසා අනිවාර්යෙන් මේ පිළිබඳ සුපරීක්ෂාකාරී වෙලා යම්කිසි අවබෝධයක් අරගෙන උත්තරේ සොයාගෙන උත්තරේ ලකුණු කරන්න. ඉතින් බලමු අපි එහෙමනම් මොනවාද බහුවර්ණ ප්‍රශ්න විදිහට ඔබට එන්න පුළුවන් මේ යුනිට් එකට අදාළව ඒකකට අදාළව. රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධී නිර්වාද්‍ය ප්‍රකාශය වන්නේ දුවේ පුතේ මේ කාරණාව සඳහන් කරන ඔය MCQ වල බහුවර්ණ බල තියෙනවා. දැන් 1 සිට 20 දක්වා ගොඩක් වෙලාවට අහන්නේ නිර්වාද්‍ය හෝ වඩාත් ගැළපෙන. එතකොට මතක තියාගන්න දුවේ පුතේ නිර්වාද්‍ය හෝ වඩාත් ගැළපෙන. එතකොට ප්‍රශ්න 20 තුල තියෙන්න පුළුවන් වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් තියෙන්නේ නිර්වාද්‍ය ප්‍රකාශය තෝරන්න. හැබැයි ඔය අතර වාරේ තියෙන්න පුළුවන් සාවාද්‍ය ප්‍රකාශය තෝරන්න. හැබැයි ඒක කළු අකුරෙන් සඳහන් කරලා තියෙන්නේ. ඔබ ටිකක් සැලකිලිමත්ව ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නයේ සිට 20 ප්‍රශ්න දක්වා අවධානය යොමු කරන්න. එතකොට මෙවැනි ප්‍රශ්නයක තියෙන නිර්වාද්‍ය ප්‍රකාශය මම එවැනි ආකාරයේ ප්‍රශ්න කිහිපයක් අරන් තියෙනවා. ප්‍රශ්නය අහන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිර්වාද්‍ය ප්‍රකාශය තෝරන්න කියලා. ඒ තමයි ජනතාවගේ පොදු ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව ලබන තීරණ ගැනීම වේ. සත්‍ය වශයෙන් ප්‍රතිපත්ති පාරම්භකයෙන් වන්නේ අධිකරණයයි. පුද්ගලික ගැටලු පිළිබඳ අවධානයක් යොමු කරයි. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම ඉතා සරල ක්‍රියාවලියක් වේ. ගෝලීය දේශපාලන ප්‍රවණතා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ බලපෑමක් සිදු නොවේ. දැන් ඔබට එහෙමනම් ඉතාම පැහැදිලිව මේකේ උත්තරේ හොයාගන්න පුළුවන්. ඔබ හිතන්නේ මොන උත්තරේද බලමු. ඔබ හිතපු උත්තරේද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා? මං හිතන්නේ ඔබ හරි වෙන්න ඕනේ. ඒ තමයි ජනතාවගේ පොදු ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව ගන්න තීරණ. ඊටාම සරල නිර්වචනය තමයි මෙතන සඳහන් වෙන්නේ මේ අදාළ උත්තරයේ විදිහට. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදේශන ලබා දෙන්නෙක් නොවන්නේ. අන්න බලන්න අදාළ නොවන ප්‍රකාශත් තියෙන්නට පුළුවන්. එතකොට එවැනි උත්තරවල ඔබට මෙතන පේනවා දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, බහුජාතික සමාගම්, බලපෑම් කණ්ඩායම්, තස්වාදී සංවිධාන. මම දන්නවා ඔබ උත්තරේ තාම පැහැදිලිව හොයාගන්න පුළුවන්. ඔබ සිතන උත්තරේ තමයි තස්වාදී සංවිධාන. තාමත් පැහැදිලි නිශ්චිත උත්තරයක් මෙතන සඳහන් වෙනවා. හොඳයි. දුවේපති අපි ඊළඟ ප්‍රශ්නය පිළිබඳව බහුවර්ණ ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කරමු. රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදාළ නොවන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති යනු උපකල්පිත හෝ තත්ත්ව ගැටළු විසඳීම සඳහා ආණ්ඩුවේ තීරණ ගැනීමයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ තරංකාරී බලවේග සම්බන්ධ වන ක්‍රියාවලියකි. රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සම්භාව වටහා ගැනීම තුළ මගහැරුණු ශ්‍රේෂ්ඨයක් ඇති බව ඇමරිකානු ප්‍රතිපත්ති ශාස්ත්‍රඥයේ අදහසයි. ආණ්ඩුවක් තුළ ප්‍රතිපත්ති සම්පාදනය යනු යෙදවුම් ක්‍රියාවලියකි.
ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේ චක්‍රීය ක්‍රියාවලිය බව විශ්ලේෂකයන්ගේ අදහසයි. දැන් ඔබට ඊටාම් පැහැදිලි නිවැරදි ප්‍රකාශ ගණනාවක් මෙතනදී සඳහන් වුණා බොහොම පැහැදිලිව. දැන් මෙතන පුතේ නිවැරදි නොවන ප්‍රකාශය මොකක්ද? නිවැරදි නොවන ප්‍රකාශය තමයි මෙතන ඔබට පේනවා 4 වෙනි පිළිතුර තුල ඔබට පේනවා. ආණ්ඩුවක් තුල ප්‍රතිපත්ති සම්පාදනය යනු යෙදොම් ක්‍රියාවලියකි. ආණ්ඩුවක් තුල ප්‍රතිපත්ති සම්පාදනය අපි ආරම්භයේ සඳහන් කළා. ඔබ අවධානයෙන් හිටියනම් අහගෙන හිටියනම් අපි කිව්ව මොන ක්‍රියාවලියක්ද? නිමෙවුම් ක්‍රියාවලියක් තමයි ප්‍රතිපත්ති සම්පාදනය කියලා කියන්නේ. ඒ අනුව වැරදි උත්තරේ අපි හොයාගත්තා. අදාළ නොවන උත්තරේ. හොඳයි. ප්‍රතිපත්ති සම්පාදනය හා අධිකාරීවාදී ආයතන යන මාතෘකා සම්බන්ධී නිර්වද්‍ය ප්‍රකාශය වන්නේ. ප්‍රතිපත්ති සම්පාදනයට ඇත්ත වශයෙන්ම මුල පුරන්නේ අධිකරණයයි. ඒ පුතේ මෙතන නිර්වද්‍ය ප්‍රකාශ එකයි තියෙන්නේ. එතකොට වැරදි ප්‍රකාශ ගණනාවක් තියෙනවා. ඒ නිසා ඔය කාරණාව ඔළුවේ තියාගන්න. ප්‍රතිපත්ති සම්පාදනය ඇත්ත වශයෙන් මුල පුරන්නේ අධිකරණයයි. ප්‍රතිපත්ති සම්පාදන ව්‍යවස්ථාදායකයේ සතු බලතල වර්ධනය වී ඇත. ප්‍රතිපත්ති සම්පාදන සම්බන්ධ විශේෂඥයින් වන්නේ දේශපාලන විධායකයයි. ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ ව්‍යවස්ථාදායකයේ සතු බලතල විධායකය හා සිවිල් සේවයේ පැහැරගෙන ඇත. ප්‍රතිපත්ති සම්පාදනයේ ක්‍රියාවලිය වඩා ජනහිතකාමී වන්නේ ඒකතන්ත්‍ර පාලන ආකෘතියකදී. තාම පැහැදිලි උත්තරයක් මෙතන තියෙනවා. ඒ තමයි මොකද්ද? 4 වෙනි උත්තරය. ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ ව්‍යවස්ථාදායකයේ සතු බලතල අද දවසේ කවුද අරගෙන තියෙන්නේ? එක පැත්තකින් විධායකය, අනිත් පැත්තෙන් සිවිල් සේවය අරගෙන තියෙනවා. ඒ නිසා ඒ ප්‍රකාශය තමයි අපි නිවැරදි ප්‍රකාශය විදිහට ගන්න. බහුවර්ණවල අවසාන ප්‍රශ්නය අපි බලමු. නිල බල තන්ත්‍රය තුල ලක්ෂණයක් නොවන්නේ. දැන් නිල බල තන්ත්‍රය පිළිබඳව ඔබ දන්නවා රාජ්‍ය පරිපාලනය ක්‍රියාත්මක වන්නේ නිල බල තන්ත්‍රය තුල. එතකොට මේකේ තියෙන ලක්ෂණ මොනවාද? පොදු ලක්ෂණ මොනවාද කියලා ඔබ පැහැදිලි අවබෝධයක ඉන්න ඕනේ. එතකොට ලක්ෂණයක් නොවන කාරණාව මොකක්ද කියන එක තමයි මෙතනදී ඔබ තෝරාගත යුත්තේ. ලිපි ගොනු ක්‍රමය පවත්වාගෙන යාම, නිල දූරාවලිය පැවතීම, අපෞද්ගලික සම්බන්ධතා දක්න ලැබීම, ශ්‍රම විභජනයක් දක්න ලැබීම. ඊටාම් පැහැදිලි. අවසාන උත්තරේ තියෙනවා ඇතැම් විට පුද්ගලික සම්බන්ධතා මත කටයුතු කිරීම. අනිවාර්යෙන් සිවිල් සේවය නම් රාජ්‍ය පරිපාලනය නම් අනිවාර්යෙන් පුද්ගලික සම්බන්ධතා මත කටයුතු කරන්න බෑ. හරි. ඒ නිසා ඊටාම් පැහැදිලිව අපි උත්තරේ විදිහට ගන්නවා ඇතැම් විට පුද්ගලික සම්බන්ධතා මත කටයුතු කරයි කියන එක වැරදි උත්තරයේ විදිහට. හොඳයි. දැන් ඊළඟට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා තවත් මෙවැනිම ආකාරයේ රචනා ප්‍රශ්නයක් පිළිබඳව ඔබට දල වශයෙන් අවබෝධයක් ලබා දෙන්න තමයි දුවේ පුතේ අපිට කාල වේලාව හැටියට අපි උත්සාහ කරන්නේ. ඔබට පරිපූර්ණ අවබෝධයක් අපි පළවෙනි ප්‍රශ්නය තුල අවධානය යොමු කළා. ඒ නිසා අද මේ දෙවෙනි ප්‍රශ්නය ඔබට දල වශයෙන් අවබෝධයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේ ආකාරයෙන් ඔබ මුලින් සඳහන් කළ ආකාරයටම ප්‍රශ්නයට මොකද්ද කරන්න ඕනේ ආරම්භයේම ඊටාම සාර්ථකව අතිසාර්ථක ප්‍රවේශයක් ලබා ගත යුතුයි. මම හිතනවා ඔබ මේ පාඩම රූපවාහිනියෙන් නරඹන වගේම ඔබ මීට පෙර මේ ගිය රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ සම්බන්ධයෙන් පාඩම නරඹලා මේ පාඩමත් නරඹුවොත් හොඳයි කියලා මම හිතනවා. මොකද එතකොට තමයි ඔබට ඊටාම පැහැදිලිව මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න, පිළිතුරු ලියන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා මං හිතනවා මේ රචනා ප්‍රශ්න වලට අවශ්‍ය කරන අභ්‍යන්තර සාරගත කරුණු ටික ඊටාම් පැහැදිලිව අපිට මේ කෙටි කාලයක් තුළ ලබා දෙන්න අමාරු නිසා දුවේ පුතේ අපේ පළවෙනි සිද්ධාන්තමේ පාඩම පිළිබඳව පොඩ්ඩක් නැවත නරඹීමක් කරලා ඔබට පුළුවන් මේ පාඩමට අදාළ රචනා ප්‍රශ්න වලට උත්තර සපයන්න. හරි. මේ ආකාරයෙන් තමයි දුවේ පුතේ ප්‍රවේශයක් ගොඩ නගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් සඳහන් කළා ඔබට අන්තර්ගතයක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ අන්තර්ගතයේ මොකක්ද කියන කාරණා ඔබ කලින් තීරණය වෙලා තියෙන්න ඕනේ. දැන් මේකට අදාළව අධිකාරීවාදී ආයතන පිළිබඳවනේ මේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. එතකොට අපි අනිවාර්යෙන් ඒ අධිකාරීවාදී ආයතන තමයි අපේ අන්තර්ගතය වෙන්නේ. අපි මෙතෙන්දී සනාථ කරලා පෙන්වන්න ඕනේ මොනවාද? මේ අධිකාරීවාදී ආයතන සහ මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය අතර සම්බන්ධතාවය තමයි අපි මෙතෙන්දී පෙන්වන්න ඕනේ. ඒ ආයතන මොන වගේ කාර්යභාරයක් ප්‍රතිපත්ති සම්පාදනයේ පැත්තෙන් ඊටු කරනවාද කියන කාරණාව, ඒ කාර්යය අද දවසේ වෙනස් වෙලා තියෙනවාද, නව ප්‍රවණතා පෙන්눔 කරනවාද කියන කාරණාව මෙතෙන්දී අනිවාර්යෙන් ඔබ පැහැදිලිව විස්තර කළ යුතුයි. හොඳයි. ඒ අනුව අන්තර්ගතය තුල ව්‍යවස්ථාදායකයා හා රාජ්‍ය ප්‍රතිපත්ති අතරේ තියෙන සම්බන්ධතාවය පිළිබඳව පැහැදිලිව ඔබ අවබෝධයක් ලබා ගත යුතුයි සහ මේ මෙතෙන්දී ඔබ තර්කානුකූලව පෙන්වා දිය යුතුයි. ප්‍රතිපත්ති සම්පාදනයේ පාරම්භකින් වන්නේ ව්‍යවස්ථාදායකය,
ඒ සඳහා මුදල් අනුමත කරන ව්‍යවසාදායකයෙක්. නමුත් අද දවසේ මේ ව්‍යවසාදායකයේ සතු මේ කාර්ය පැහැරගෙන තියෙනවා විධායකයේ සහ සිවිල් සේවයේ විසින්. ඒ වගේම තමයි මේ බලය අද වෙන විට මොකද වෙලා තින්නේ? හීන වෙන්න හේතු කාරණා මොනවාද කියන එකත් ඔබ පැහැදිලිව විස්තර කළ යුතුයි දුවේ පුතේ. ඒත් එක්කම ඊළඟ පිළිතුරේ දෙවෙනි භාගයේ තියෙන ඔබට විස්තර කරන්න මේ සඳහා අධිකාරීවාදී ප්‍රබලම ආයතනය. මොකද්ද? විධායකය ප්‍රතිපත්ති සම්පාදනය සුරේ තියෙන සම්බන්ධතාවය සහ කාර්යභාරය. දැන් එතෙන්දී අපි දන්නවා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රධාන හස්තය තමයි විධායකය. ඒ අනුව ක්‍රියාවට නැංවීමේදී මේ ව්‍යවස්ථාදායකයේ සහයෝගය එක තමයි ප්‍රතිපත්ති නිසි අයුරින් ක්‍රියාවට නැංවීම සිදුවන්නේ. ඉතින් මේ කාරණාවත් ඔබ පිළිතුරේ ඊළඟ අර්ධය තුල විස්තර කරන්න අවශ්‍ය වෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟට පුතේ මේකේ අවධානය යොමු කරන්න ඕන අධිකරණය අධිකාරීවාද ආයතනයේ තුන්වන ආයතනයේ විදිහට අධිකරණය තමයි මේක ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් නැති ගැටලුවක් විසඳාගන්නේ කියන කාරණා ඔබ ඊටාම පැහැදිලිව සවිස්තරාත්මකව විස්තර කළ යුතුයි. ඉතින් අපිට තියෙන කාල වේලාව හැටියට ඔබට රචනා ප්‍රශ්නයක් අපි දීර්ඝව මුලින් සාකච්ඡා කරා දුවේ. ඒ නිසා දෙවෙනි ප්‍රශ්නය ඔබට ඒට අදාළ ආකෘතිමයගත කාරණා විතරයි අපි සඳහන් කළේ. ඔන්න නිගමනය මෙතන සඳහන් වෙනවා. ඊටාම් පැහැදිලිව මේ ප්‍රශ්නෙට අදාළව. ඉතින් මෙවැනි ආකාරයට තමයි ඔබ රචනා ප්‍රශ්න සැලසුම් ගත කරගන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි දුවේ. එහෙමනම් අද දවසේ අපි ඔබ සමග සාකච්ඡා කළා අපේ දේශපාලන විද්‍යා පුනරීක්ෂණ අභ්‍යාසවල පළවන පාඩම තමයි දුවේ අපි සාකච්ඡා කළේ. ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය 13 ශ්‍රේණියේ අපි සාකච්ඡා කරපු පළවෙනි පාඩම ඔබ අද මේ පාඩමට අදාළව විභාගයට මුහුණ දීමට අවශ්‍ය කරන ශක්තිය සහ සහයෝගය මඟ පෙන්වීම අද දවසේ අපි සිදු කළා. මම හිතනවා ඔබට ඉතාමත් ඉහළින් විභාගය ජය ගන්න අද දවසේ පාඩමත් හේතු සාධක වෙයි කියලා. ඉතින් එහෙනම් අද දවසේ පුනරීක්ෂණ අභ්‍යාස පළවෙනි පාඩම තුලින් අපි සමුගන්නවා. ආයුබෝවන්.